සමග වනසෙක්වා ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මාක්තුමන් විසින් ලියන ලද දේවාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. ජේසුස් වහන්සේ ගොඩට ආ කල මහා පිරිසක් දැක එඬේරකු නැති බැටළුවන් වැනි වූ ඔවුන්ට අනුකම්පා කොට ඔවුන්ට බොහෝ දේ උගන්වන්නට පටන් ගත්සේක. දවස ගෙවී යත්ම ගෝලයේ වහන්සේ වෙත આવුත් මෙය පාළු තැනකි. දැන් රාය බෝ වී ඇත. එබැවින් අවට ගම් නියම් ගම්වලට ගොස් තමන්ට කෑමට යමක් මිලට ගන්නා පිණිස ඔවුන් යන්නට ඇරිය මැනවයි කීය. එතුනාසේ උත්තර දෙමින් ඔබම ඔවුන්ට කෑමට පිණිස යමක් දෙන්නයි කීසේක. එවිට ඔහු අප ගොස් රිදීකාසි 200ක රොටි මිලදීගෙන කෑම පිණිස ඔවුන්ට දෙන්න දැයි උන්වහන්සේගෙන් ඇසූහ. ඔබ ළඟ රොටි කීයක් තිබේද කියා ගොස් බලන්නයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. ඔහු සොයා බලා අවුත් රොටි 5ක් හා මසුන් 2 දෙනෙකුයි කීය. උන්වහන්සේ ඔවුන් සියල්ලන් කාණ්ඩ වශයෙන් තන බිම් පිට හිඳුවන්නට ගෝලයන්ට ආන කළසේක. ඔහු 100 හා 50 බැගින් පේලි වශයෙන් ඉදගත්හ. උන්වහන්සේ රොටි 5ත් මසුන් 2 දෙනාත්ගෙන ස්වර්ගය දෙස බලා ආශිර්වාදය පවසා රොටි කඩා ඔවුන් ඉදිරියෙහි තබන්නට ශ්‍රාවකයන්ට දී මසුන් 2 දෙනාත් ඒ සැමට බෙදා දුන්සේක. සෑම දිනම කා තෘප්තියට පැමිණියහ. ඉතිරි රොටි කැබලි වලින්ද මසුන් වලින්ද මලු 12ක් පිරෙන තරම් රැස් කරගත්හ. රොටි වැළඳු පුරුෂයෝ 5000ක් වූහ. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. පාඩි වෙන්න මගේ ප්‍රමාන්තයනි. මගේ ආදර පුතේ දුවේ ප්‍රමාන්තයනි, අපි දෙයක් වැරදි විදිහට ඉගෙන ගත්තොත් එහෙම ඒක නිවැරදි කරන එක හරි අමාරුයි. ඉගෙන ගත්ත දේ අහක් කරන එක හරි අමාරුයි. දැන් මම ඇවිල්ලා දෙමළ පූජාව හොඳට තියපු කෙනෙක්. හරිද? දෙමළ පූජාව තියලා මගේ ප්‍රමාන්තයනි දෙමළ පූජාව අර පරණ පූජාව තමයි තිබ්බේ. පරණ පොත. මේක ඔක්කොම අලුත් වුණා. අලුත් වුණයින් පස්සේ මොකද වෙන්නේ? ස්වර්ගේ වැඩ සිටින බඳම අලුත්. පරලෝකතර රෙකරංගල් පිදාවේ නෙමෙයි තියෙන්නේ. වින්න උල හිතෙල් මොකක්ද කියනවා. ඉතින් මට අපි දැන් සිංහල අයනේ මගේ ප්‍රමාන්තයනි. බොහොම මාර කට්ටක් කාලා දෙමළ ඉගෙන ගත්තේ. ඉගෙනගෙන යාපනයේ තමයි ඉගෙන ගත්තේ. ඉතින් ඉගෙනගෙන ඇවිල්ලා පූජාව නියමට මතුගම දේශනාවේ නම තිබ්බා. අද වුණත් දේශනාව දෙන්න පුළුවන්. කොච්චර තමයි තාන්න වෙනදාලු දේශනාව දෙන්න පුළුවන්. අර පූජාව කියව ගන්න බෑ මට. ඒ කියන්නේ අර පූජාව කියද්දී ඔළුවේ එන්නේ පරණ එක. මේකේ තියෙන තව එකක්. ඊට පස්සේ ඉතින් අර මඤ්ඤම් වෙනවා ඔළුව. ඒක අරකට එන්නේ නැහැ. තේරෙනවද? ඔබ නම් ඉතින් ගන්න නැහැ. වින්නලොත් ඇලින්ද ස්වාර පරලෝකතරද කියලා කවුද දන්නේ? මමනේ මයික් එකේ කියන්න ඕනේ. ඔබ ඕන එක කියා ගන්නවා. මගේ ප්‍රමාණය හරි අමාරුයි. අර ඉගෙන ගත්ත එක අන්ලර්න් කරන්න. හරි අමාරුයි. එනිසා තමයි අද අපිට ජේසු කියන්නේ ලොකු අමාරු දෙයක්. මේ ලෝකේ කරන්න අමාරුම දේ. ඒක ඔබ හිතන විදියට හරි ලේසි. හැබැයි කරන්න ගියාම හරි විදියට කරන්න ගියාම ඒක අමාරුම දේ. ඒ තමයි ආදරය කරන එක. ආදරය කරන එක තරම් මේ ලෝකේ අමාරු දෙයක් තවත් නැහැ. මගේ ආදර ප්‍රේමාන්තයනි, ස්වාමින් වහන්සේ අද ඔබට මට කියනවා පුතේ ඔබ දන්නේ නැහැ ආදරය කරන්න. ඔබ දන්නේ නැහැ ආදරය කරන්න. ආදරය කියද්දි හරි. ආදරය කරන්න බැරිද නේ? දැන් ෆෝන් එකත් එක්ක ආදරය කරන එක සිම්පල්. එක ඉමෝජි එකයි තියෙන්නේ. ගත්තා මෙව ගියා හાર્ට් එක මෙහෙම ලබ්ඩබ් වෙලා යන්නේ. තේරෙනවද කියන්නේ? ඕන හાર્ට්. ඊට පස්සේ හાર્ට් තියනවා දැන්. ඊට පස්සේ ස්ටිකර්ස් උත් තියනවානේ. ඒවට මම හිතන්නේ ස්ටිකර්ස් කියලා තියෙන. තේරෙපො ගමම්ම මොකද වෙන්නේ? පැකට් වලින් හાર્ට් දානවා. ටේම් ටේම්. ඊට පස්සේ හાર્ට් එක මෙහෙම යනවා. ඕන තරම් තියෙන ඉමෝජිස්. සිම්පල්. සමහරවල් පල්ලු යන්න බැන ඉමෝජි එකක් එපිච්ච ගමම එහා පැත්තේ එක්කිනා හිතන්නේ සමහරට වෙන ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නේ අනිත් ගර්ල්ෆ්‍රෙන්ඩ්ට ඉමෝජි කියවන්නේ එයා හිතන්නේ කියලා වෙන එක්කෙනෙක් එක්ක ඉන්නේ මෙතන. තේරුණාද? හිමීට ෆෝන් එක කරව කරලා ඉමෝජි එක දාලා යනවා. තේරුණාද? එහෙම තැනක I love you එකක් නේ තියෙන්නේ. එහෙම ඒක එච්චර අමාරු නෑ මගේ ප්‍රමාන්තේ. හැබැයි ජේසු කතා කරන ආදරය. ඒක අපි කියනවා ඒ ආදරයට කියනවා අග්ගාපේ. අපි කියමු බලන්න.
මොකා අගාපේ ආදරය කියන්නේ බලන්න. දැන් මේ අගාපේ කියන්නේ ආදරේ වෙනම ලෙවල් එකක්. අපි ඒකට හීප් දැන් අපිට සිංහල භාෂාවෙන් ආලය තියෙනවා, ආදරය තියෙනවා, ප්‍රේමය තියෙනවා. ආලය, ආදරය, ප්‍රේමය. දැන් ආලය කියද්දී ආලය අපි ආලය කියන්නේ පෙම්වතෙක් පෙම්වතියක් දැනෙන ආලය. ඒක නිකන් ලිංගිකත්වයක් එක්ක පොඩි ඇට්‍රැක්ෂන් එකක් එක්ක කුචු කුචු හොතා එකක් එක්ක තියෙන දේ ආලය කියන්නේ. තේරුණාද කියන්නේ? ආදරය කියන්නේ සහෝදරයෙක් තියෙන එක තියෙන ආදරයක්. රිලේෂන්ෂිප් එකක් සහෝදර බැඳීමක්. හැබැයි උන්වහන්සේ ප්‍රේමය කියලා කතා කරද්දී ප්‍රේමය කියන්නේ අගපේ ආදරයක්. ඒ කියන්නේ ජීවිතය කඩලා දෙන ආදරයක් මගේ ප්‍රේමාන්තනේ. මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එනිසා තමයි උන්වහන්සේ අද පළවෙනි කියවීමේ හරිම ලස්සනයි. උන්වහන්සේ කතා කළා කියනවා එක ජුවම් 4:10 වෙනි වගන්තියේ මං කියවන් පස්සේ අපි හැමෝම කියමු ප්‍රේමය යන්නෙන් මා අදහස් කරන්නේ වචන ගන්න. ප්‍රේමය යන්නෙන් මා අදහස් කරන්නේ අප දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම නොව උන්වහන්සේ අපට ප්‍රේම කර සිය පුත්‍රයාණන් අපේ පාපය මිදීමේ මිලයක් වශයෙන් එවීමය. කියන්නේ ආදරය කියන්නේ අපි උන්වහන්සේට ආදරය කිරීම නෙමෙයි. අපි දන්නේ ඇත්තටම ආදරය කරන්නේ. ඒ කියන්නේ එහෙම ආදරය කරන්නේ මගේ ප්‍රේමාන්තේ නේ. මගේ ප්‍රේමාන්තේ ඒ කියන්නේ එහෙම ආදරය කරද්දී එහෙම ආදරය කියන්නේ දෙවියන් වහන්සේ ඔබයි මමයි කවුද? ඒ කියන්නේ උන්වහන්සේගේ එකම පුතාව දෙන්න. එකම පුතාව දෙන්න. ඒකයි ඒ ආදරය වෙනම ආදරයක්. මගේ ආදරය ප්‍රේමාන්තේ අපි මේක ඉගෙන ගන්නම වෙනවා. ස්වාමීන් වහන්සේගෙන් ඉගෙන ගන්නම වෙනවා මේ ආදරය කරන විදිය. ඒතර ඒ ආදරයේ සලකුණක් තමයි දිව්‍ය සප්‍රසාද වහන්සේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ කෑමක් වෙලා. ඔබ හිතලා බලන්න. එළුව කන්නේ මොනවද? හරක් කන්නේ මොනවද? තනකොළ. හරක්ව එළුව කන්නේ කවුද? හරක් කනවා. ඒක හරි වෙනවද? තේරුණාද කියන්නේ හරක් වැඩ කරන අපි කනවා. ඒක හරි. උඹ කන්නේ කොටි වලස්සු. දැන් බලන්න. ඒ කියන්නේ හරක එළුව ඌව කනවා ඊට වඩා උසස් සතෙක්. ඒ හරක එළුව කන්නේ කෑමක්, තනකොළ, ගහකතු. බලන්න මේ කෑමක් වෙන්නේ තමුන්ට වඩා පහත් තැනක්. තමුන්ට වඩා පහත් තැනක් තමයි කෑම වෙන්නේ. තේරුණාද කියන්නේ? මිනිමස් කන්නේ ගෝත්‍ර පිරිස ඉන්නවා. ඒක එල මෙලෙච්ච තැනක්. කැනිබල්ස්ලා කියලා අපි කියන්නේ. නමුත් සාමාන්‍ය මිනිස්සෙක් කන්නේ නැහැ. මරාගෙන කන එක වෙනම කතන්දරයක්. කං කනවා වෙන කතන්දර නැද්ද? බැනලා නැති නාස්ක. එහෙම නෙමෙයි මං කියන්නේ. මාංශය කන්නේ නැහැ. මොකද සමතලය නිසා. අපි කනවා එළුවන්ව. අපි කනවා තව සත්තුන්ව. ඒ ඇවිල්ලා අපිට පහත්. චුට්ටක් හිතන්න දෙවියන් වහන්සේ කෑමක් වෙලා. ඔබගේ මගේ ජීවිතය පෝෂණය කරන්න දෙවියන් වහන්සේ කෑමක් වෙලා. අච්චර උසස් උත්කෘෂ්ටවත් උතුම් ස්වාමින් වහන්සේ ඔබට මට කෑමක් වෙලා. අපේ දිවට අරගෙන මේ ගඳ ගහන කෙලවල දිය වෙලා සමහර වෙලාවට හක්කේ මේ පැත්තේ චුයින්ගම් මේ පැත්තේ සමිදානන් වහන්සේ. සමිදානන් වහන්සේ බුලත් පුවක් එක්ක තමයි සමහර කටවල් වලට එන්නේ. නේ. තේරුණාද කියන්නේ? සමහර වෙලාවට බීපු ආමෙන් කියද්දී අර රෑ ගහපු ඩ්‍රෑම් එකේ උස්නේ එළියට එනවා. තේරුණාද? අපිවත් නිකන් එහෙම කරලා යනවා. ඒ රස්නෙට. ඉතින් හක්කේ ඉන්න ස්වාමීන් වහන්සේ බොක්කට යන්න ඉස්සෙල්ලා නේ. අපි මෙතන සත පහකට ගණන් ගන්නෑ. ලබලා යන්නෙම වෙන ලෝකෙක. ස්වාමීන් වහන්සේට සම්බන්ධ වෙන්නේ නැහැ. හැබැයි ඒ තුනහසේ ඔබ මගේ ජීවිතේ දිය වෙනවා මගේ ප්‍රමාණතේ. ඒතර මේ ආහාරය වෙනම තැනක්. ඉතින් අද සුවිශේෂය කතා කරන්නේ ජේසු ආදරය කරන විදිහ. ජේසු ආදරය කරන විදිහ. බලන්න ස්වාමීන් වහන්සේ ආදරය කරන විදිහ මගේ ප්‍රේමාන්තේනේ. වචනේ කතා කරලා කියනවා 34 උන්වහන්සේ ගොඩට ආකල මහා පිරිසක් දැක එඬේරකු නැති බැටළුවන් වැනි ඔවුන්ට අනුකම්පා කොට.
මගේ ප්‍රමාණයට මේකේ පටන් ගන්නම මෙහෙමයි තියෙන්නේ. පටන් ගන්නම මෙහෙමයි තියෙන්නේ. 30 වෙනි වගන්තිය බලන්න. ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ වෙත රැස්ව තමන් කළ සියල්ල ඉගැන්වූ සේක. සියල්ල උන්වහන්සේට සැලකලහ. එවිට උන්වහන්සේ කතා කරමින් ඔබ පමණක් වෙන්ව හුදකලා තැනකට අවුත් මද වේලාවක් විවේක ගන්න ඔවුන්ට වදාළසේක. එසේ කීවේ ඔවුන්ට කෑම කන්නවත් අවකාශයක් නැති තරමට යන එන අය බොහෝ වූ බැවිනි. ඒ තරම් සෙනග කෑම කන්නවත් වෙලාවක් නැහැ. හරියට ඔෆිස් එකේ මණ්ඩේ වගේ සඳුදා වගේ නන්නත්තාරයි අපිට බදාදා වගේ සිකුරාදත් වගේ තේරුණාද නැහැ. ඉඳ ගත්තොත් ඉඳ ගත්තම තමයි මගේ ප්‍රේම. එල්ලියටවත් යන්න බෑ. ඒ කියන්නේ ඒ තරමට සෙනග ගොඩාක් ඉන්නවා. එහෙම ගොඩාක් ඉන්න තැනක ජේසු කියනවා ඔබ විතරක් හුදකලා වෙලා යමු. ඊට පස්සේ මොකද වෙන්නේ? බලන්න වචනේ. එවිට ඔහු පමණක් ඔරුවෙන් හුදකලා තැනකට ගිය. වෙන බැරි නිසා ඔරුවෙන් යනවා හුදකලා තැනකට. මමත් එහෙම තැනක් හදාගත්තා. ඔරු බෝට්ටු නෑ. හැබැයි ජුබිලි ශාලාවේ තියෙන. ජුබිලි ශාලාව ජුබිලි හෝල් එකේ 4 වෙනි තට්ටුවේ වතුර ටැංකිය තියලා තියෙන උඩ කෑල්ල. ඒක ඇවිල්ලා මේ මඩුවක් වගේ තිබුණේ, ජරා ගොඩක් වගේ තිබුණේ. මම බැලුවා ග්‍රෑන්ඩ් පාස් නියම ඔරුව තමයි ඒක. නියම ඔරුව තමයි ඒක. පොඩි බාත්රූම් එකකුත් තියෙනවා. මෙන්න මේ පොඩි කෑල්ලයි තියෙන, හැරෙන්නත් තියලා නෑ. ඇඳ දාගත්තා, අල්තාරේ දාගත්තා, මේසේ ලියන මේසේ යන්තම් තියාගත්තා. ඉතින් යන්තම් ඇවිදගෙන යන්න පුළුවන් ඉඩ තියෙනවා. 4 වෙනි තට්ටුවේ තියෙන. වතුර ටැංකියක් එක තියෙන. ආයි පඩි ටික නගිද්දි සිරිපාද යනවා වගේ. මගේ ප්‍රමාන්තනේ බල්ලු බල්ලෙක් එන්නේ නැහැ එතනට. කෑ ගැහුවට ඇහෙන්නෙත් නැහැ. මම උතන තමයි ඉන්නේ. උතන හිටියයින් පස්සේ ඩිස්ටර්බ් කරනවා හරි අඩුයි. නැත්තම් ග්‍රෑන්ඩ් පාස් මිෂන් හවුස් එක ගත්තාම පළවෙනි දවසේ මම බලනවා නිදින කාමරේ පොලිස් කාර්යයකුත් හිටියා. මම බලනවා ෆාදර් මේ ෆෝම් එක අස්සම් කරන්න ගියා. ඇඳ එහා පැත්තේ පොලිස් කාර්යයක් නැගිටලා. දැන් මම බලනවා ඒ කියන්නේ ඒ තරමට කතන්දර. කියන්නේ එහෙම තැනක් හුදකලා වෙච්ච තැනක්. මගේ ආදර ප්‍රේමන්තනේ මේක හරිය වැදගත්. ඒ කියන්නේ ඔබ වැඩ ගොඩාක් කරා කියලා ආදරය කරන්න ඉගෙන ගන්න ජේසුත් එක්ක නතර වෙන්න ඕනේ. ඒක ජේසුගෙන්මයි ඉගෙන ගන්න ඕනේ. ජේසු ඔබට කියා දෙන්න ඕනේ. ඒකට බලයක් ඕනේ. ඒකයි එයා ජේසු කියන්නේ හරි වැඩ කරා. ඔගොල්ලෝ ගොඩාක් දේවල් කරා මාත් එක්ක ඉන්න. අර හතේ හරින තැනක්, ෆෝන් එක charge කරගන්න තැනක් වගේ එකක්. ඔයාලගේ මගේ ජීවිතේ තියෙන්නට ඕනේ. ඒ නිසා තමයි පල්ලිය ඇරලා තියෙද්දි පුතේ ඔයාලා මෙතනින් එකපාරේ යන්නේ නැතුව චුට්ටක් ඇවිල්ලා පූජාවට විතරක් නෙමෙයි දුවලා ඇවිල්ලා ජේසුත් එක්ක විනාඩි 5ක් චූටි වෙලාවක් ඉන්න. සමහරවිට අපි කියනවා පවර් නැප් එකක් කියලා. පවර් නැප් කියන්නේ දවල් වෙලාවේ විනාඩි 5ක් 10ක් හරි ඔළුව තියාගෙන ටක් ගන්න. ඒකේ තියෙන පවර් එකක්, බලයක් තියෙනවා ඒකේ. එහෙම නැගිට ගමන්ම ආයිත් ඉතින් මායි මුත්තට වැඩ කරන්න පුළුවන් පවර් නැප්. ඒ වගේ ජේසුත් එක්ක පොඩි වෙලාවල් හොයාගන්න. හරි වැදගත් මේක. ජේසුත් එක්ක ඉන්න ඇති තමයි ඔබ ආදරය කරන්න ඉගෙන ගන්න. දැන් ඊට පස්සේ තමයි දකින්නේ මගේ ප්‍රමාන්තයනේ. දැන් බෝට්ටුවෙන් යනවා. ඔන්න බලන්න වචනය. මම ඊළඟ දවසේ ඔබට ස්ක්‍රීන් එකක් දාලා දෙන්න. වචනේ කතා කරලා කියනවා. බොහෝ දෙනෙක් ඔවුන් යනවා දැක ඔව්හු කවුරුදැයි හැඳින සියලු නුවර වලින් එක් වී ගොඩින් දිවවුත් ඔවුන්ට පෙර එහි පැමිණියහ. කොහොමද වෙන්නේ? දැන් ජේසු යනවා බෝට්ටුවෙන් ගඟෙන් එහාට යනවා. ඒගොල්ලෝ යුරෙන් දුවලා ගිහිල්ලා අර ගේට ගොඩ බහින තැන සෙට් වෙලා ඉන්නවා. සාමාන්‍ය එහෙම වෙද්දි මොකද වෙන්නේ? 84000ට කේන්ති යන්න බෑ. දැන් මෙතන ඉන්න බැරි නිසා තමයි බෝට්ටුවෙන් යද්දි. බෝට්ටුවෙන් යද්දි සෙට් එක අතන බලන් ඉන්නද කොහොමද? කට්ටිය මෙහෙන් ගිහලා බලන් ඉන්නවා. මගේ ආදර ප්‍රේමන්තනේ නෑ. ජේසු යාලා දිහා බලලා තමයි කියන්නේ මහා අනුකම්පාවකින් ලොකු ආදරයකින් යාලා දිහා බලන්න. උන්වහන්සේට කවදාවත් ඔබව ඇති වෙන්නේ නැහැ. ඔබට ආදරය කරලා හති වැටෙන්නේ නැහැ. ඒ උන්වහන්සේගේ ආදරේ විදිය. අපිට නම් එපා වෙනව වෙලාවක. නමුත් ජේසුගේ ආදරය එහෙම නෙමෙයි. කවදාවත් එපා වෙන්නේ නැති තැනක. ඊට පස්සේ ජේසු මොකද කරන්නේ? දැන් අද සුවිශේෂය බලන්න ජේසු කතා කරලා කියනවා උන්වහන්සේ ගොඩටා කල මහා පිරිසක් දැක එනේරුකු නැති බැටළුවන් වැනි ඔවුන්ට අනුකම්පා කොට. මගේ ප්‍රමාන්තනේ බැටළුවෙක් එනේරෙක් කියලා කියද්දි
එක මහා ලොකු සම්බන්ධතාවයක්, රිලේෂන්ෂිප් එකක්. ආලමාන උරවු. මොකක්ද දන්නවද? ඒ කියන්නේ බැටළුවා කියන්නේ නන්නත්තර සතෙක්. උට තනියම කිසි දෙයක් කරගන්න බෑ. එඬේරා තමයි හැම දෙයක්ම. එඬේරාගේ කටහඬ තමයි හැම දෙයක්ම. එඬේරා කතා කරද්දී යනවා, නතර වෙනවා. ඒ කනෙක්ෂන් එක තමයි බැටළුවාගේ එකම හවුහරන හයිය ශක්තිය. බැටළුවා එඬේරා නැති වුණයි කියන්නේ උට ආතක් පාතක් නැති වෙනවා. දැන් මේ මිනිස්සුන්ට ආතක් පාතක් නැති වෙලා, මග පෙන්වීමක් නැති වෙලා, මෙහෙයවීමක් නැති වෙලා, කරන්න ඕන දේ දන්නේ නැතුව අසරණ වෙලා. හරියට ඔබගේ මගේ ජීවිතය වගේ මගේ ප්‍රමාන්තනේ. ජීවිතයේ අපිට කනෙක්ෂන් එක නැති වුණාම, ජේසුත් එක්ක ඉන්න ජේසුගේ හඬ ඇහෙන්නේ නැති වුණායින් පස්සේ අපි දන්නේ අපි මොකද කරන්න කියලා. පිස්සු බල්ලෝ වගේ, ගාල කඩාගත්ත හරක් වගේ, ආතක් පාතක් නැහැ. කරකවලා අතෑරියා වගේ. මොනවද කියලා තේරෙන්නේ නැහැ. තෝන්තු මාන්තු වෙලා යනවා මගේ ප්‍රමාන්තනේ. ජීවිතේ ඔබගේ මගේ ජීවිතේ සමහර තැන්වල ඔබ මම අන්ත අසරණ වෙන තැන්. චුටි සිද්ධියක් කියන්න. පොඩි සිද්ධියක් බෙදා ගන්න. දේශනාවක් නෙමෙයි, පොඩි කතන්දරයක්. කියන්නේ වෙච්ච දෙයක් කියන්න. මම දන්නවා ඒව හොඳට අහන් ඉන්නවා. තේරුණාද? ඕපදුප්පනේ. තේරුණාද කියන්නේ? අද උදේ මගේ ප්‍රමාන්තයනේ, අද උදේ මොකද වෙන්නේ? අද උඩ අර එක්ටම් ගේ ඉඳන් මම බහැලා ඇවිල්ලා මගේ පර්ස් එක පොඩි පං මල්ලක් වගේ එකේ මගේ බ්ලෙස් කරන කුරුස්සේ, ඊට පස්සේ යාඥාවට ගන්න බ්ලූටූත් එක මේ ඔක්කොමත් එක්ක තියාගෙන ඉන්නේ නැද්දී උදේ බලද්දී මේක නැහැ. CCTV කැමරා බලද්දී මිනිස්සෙක් එනවා අත පන නැහැ වගේ ඇවිල්ලා ඉස්සරහා දොර අරිනවා. අරිනව අරගන්න බෑ. මේ දවල් උදේ 9ට. උදේ 9 හරියටම 8:50ට. ඒක අරගන්න බෑ. පොඩි ෆාදිගේ දොර තල්ලු කරනවා. ඒක අරින්න බෑ. ඊට පස්සේ වටෙන් යනවා. ඉවරටම ඉවරයිද මම හිතුවා ඉවර තමයි. ඉස්සලා පර්ස් එක වෑන් එක කඩලා ගත්තා. හරිද? මේ වෑන් පස් නතර කරලා ඉන්න වෑන් එක කඩලා පර්ස් එක ගත්තා. තාම ලයිසන් එක නැහැ. ඩෙන්ටි කාඩ් නැහැ. තේරුණාද කියන එක? පාස්පෝර්ට් ඒකත් නැහැ. ඔක්කොම එකේ තිබුණේ. දැන් මුකුත් නැතුව යන්නේ. දැන් යන්තම් බැංකු කාඩ් එක විතර හදිසිය හදාගෙන පර්ස් එකේ දාගෙන හිටියා. දැන් අද පර්ස් එකක් නැහැ. තේරුණාද කියන මට ඉතින් මගේ ප්‍රමාන්තරේ මට එළියට යා ගන්න විදියකුත් නැහැ. කරගන්න දෙයක්කුත් නැහැ. මොනවා කරන්න? ඒ කියන්නේ ඊට පස්සේ යන්තම් කෝල් කරලා බැංකු කාඩ් එක බ්ලොක් කරා. හවස් වෙනකුණත් ඒක නැහැ. ඉතින් මම බලමු මොකද්ද කරන්නේ? බල්ලෝ හදන්නද? CCTV කැමරා 16ක් විතර තියෙනවා. ඉතින් හොරු ඇවිල්ලා අරන් යනවා බලන් ඉන්නවා. හරි සන්තෝෂෙන්. සිකියුරිටි ගාඩ්ගෙත් සිකියුරිටි ඉන්න අපේ මහත්තයත් විල්ෆ්‍රෙඩ් අංකල්ගෙත් සිකියුරිටි කියන්නේ ආරක්ෂක නිලධාරිගේ පර්ස් එකේ සාක්කුවෙන් 16000 අරන් යනවා හොරා. බලන් ඉන්නවා අපි බලන. උදේට ෆිල්ම් එක වගේ බලනවා. රැට ඇවිල්ලා අරගෙන යනවා. මගේ මාර සන්තෝෂයක් තියෙනවා. රෑන් පාස් පොලිසිය ඉස්සරහා. මෙහෙම දුවන්නේ හොරු. මගේ ප්‍රමාන්තනේ අපි කොච්චර අසරණයිද? අපි කොච්චර අසරණයිද? ඊට පස්සේ පර්ස් එක තිබුණා. ඒ කියන්නේ පර්ස් එක මගේම කාමරේ තිබුණා. ඒක නැති වෙලා නැහැ. හොඳ වෙලාවට. හැබැයි අපි දැනගෙන හිටියා. දැන් දැනගත්ත මේ වෙලාවටත් උදේ 8ටත් මිනිස්සෙක් එන්න පුළුවන්. කියන්නේ අත බෑ වගේ දැක්ක ගමන් අම්මෝ කියලා එහෙම ඉන්නේ. ජීවිතේ අපි කොච්චර අසරණයිද? අපේ ශක්තිය, නේ, අපේ හැකියාව, අපේ දක්ෂකම්, අපේ තාක්ෂණය මේ ඔක්කොමත් එක කොච්චර අසරණයිද? මගේ ආදරේ ප්‍රමාදනේ ජේසු මගේ අසරණකම අද මම හිටිය ඒක මම දැක්කේ. නමුත් අපේ ජීවිතේ ඒ විදිහක් නෙමෙයි. ගොඩාක් පැතිවල අප අසරණයි. හැබැයි ස්වාමීන් වහන්සේ මහා ආදරයෙන් ඔබ දිහා බලනවා. කොච්චර උන්වහන්සේ ගාවට ගියත් අපි සමහරවිට අපි වරද්දගෙන, ජරා කරගෙන, අකීකර පුත්‍රයෝ වගේ නැති වෙලා ස්වාමීන් වහන්සේව ප්‍රතික්ෂේප කරලා ආයිත් හති වැටිලා නන්නත්තර වෙලා ඉන්නේ නැද්දි? ජේසු පයින් ගහන්නේ නැහැ කවදාවත්ම. මහා ආදරයෙන් ඔබ දිහා බලනවා. මගේ ආදර ප්‍රමාන්තනේ ඊට පස්සේ මොකද කරන්නේ? දැන් අසරණ කමට මොකද්ද කරන්නේ? හරි ලස්සනයි වචනය. මං කියවන් පස්සේ කියවන්. එතනම ගන්න. උන්වහන්සේ බොහෝ දෙනෙක් අනුකම්පා කොට හැමෝම කියන්නේ. ඔවුන්ට කියන්න බොහෝ දේ උගන්වන්නට පටන් ගත්තසේක.
ඒ අසරණකමට උන්වහන්සේ උගන්වනවා. මගේ පුතේ උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතයට ඒ කියන්නේ අර එකපාර නිකන් ආසෙන් මන්න දෙනවට වඩා උගන්වනවා ජීවත් වෙන විදියක්. ජීවිතයේ මේ අසරණ නොවි ඉන්න විදියක්. උන්වහන්සේගේ කටහඬ, උන්වහන්සේගේ හඬ, උන්වහන්සේගේ මඟ පෙන්වීම. ජීවිතේ කිසිම දවසක මගේ ආදර පුතේ දේ අම්මේ තාත්තේ ඔබගේ ජීවිතේ කිසිම දවසක හරි බැරිකම් ඇති අමාරුකම් ඇති හැබැයි උන්වහන්සේ මාල්දු කරන්නේ නැතුව ඉන්න උගන්න ගන්න ඉගෙන ගන්න ජීවිතේ කිසිම තත්වයක ඔබව උගස්සියන් නැතුව ඉන්න උගෙන ගන්න උන්වහන්සේගේ වචනය ඔබට ඇහෙනවා මගේ ප්‍රමාන්තනේ උන්වහන්සේකයි යෙසායා 30:20 කතා කරලා කියන්නේ විපත නැමැති උන්වහන්සේ අපිට යෙසායා 30:20 කතා කරලා කියනවා වචනය ගන්න. සමිදානන් වහන්සේ අපි හැමෝම කියමු. විපත නැමැති කෑමද විපත නැමැති කෑමද පීඩා නැමැති වතුරද පීඩා නැමැති වතුරද විපත කියන්නේ කෑමක් පීඩාව කියන්නේ වතුරක්. ප්‍රශ්න අරගල උන්වහන්සේ අපිට කන්න දෙනවා. කෑමකින් අපිට ශක්තිය ලැබෙනවා මගේ ප්‍රම. ඒ කියන්නේ අපිව නිකන් බබා උක්කුම් කරලා හුරතල් කරලා කිසි ප්‍රශ්නයක් නැහැ, ගැට්ටනයක් නැහැ, සුමුදුවට සුමටව යන්න නෙමෙයි. ප්‍රශ්න වලට උනාසේ දානවා. ප්‍රශ්න වලට දාන්නේ හරියට නර්සරි එකට දාන පොඩි එකා වගේ. නර්සරි එක පොඩි එකා දැන් මොකද වෙන්නේ? කෑ ගහලා යනවනේ. අර ගේට්ටුවෙන් දාලා අම්මා මොකද කරන්නේ? අම්මා අර ක්‍රෝටන් ගහ අස්සට වෙලා ඉන්නවා. වැටෙන් එහාට ඇවිල්ලා. පොඩි කාටනවට පොඩි ටීචර්ට ගහනවා අඬන්න ඉන්නේ නැද්දි දාලා එනවා ඇයි එතනින් තමයි හැදෙන්නේ එතනින් තමයි හැදෙන්නේ විපත නැමැති කෑමද පීඩාව නැමැති පානයද ඔබට දෙන නමුත් ඊට පස්සේ බලන්න වචනේ කියනවා ඔබට උගන්වන පිණිස කියන්නේ ඔබට උගන්වන පිණිස උන්වහන්සේම ඔබ සමග වැඩ සිටිනසේක ඔබ සමග වැඩ සිටිනසේක ජේසුස් වතක ඉන්නවා මගේ ප්‍රේමාන්තයනේ මේ හැම දෙයකදීම උන්වහන්සේ ඉන්නවා එයාලට උගන්වනවා දැන් ඔන්න මම කිව්වේ ආදරය කරන්න ඉගෙන ගන්න ඕන කියලා දැන් ඔන්න උගන්න ඉන්නේ නැද්දි කලවර 5000ක් විතර පිරිමි කීයක්ද 5000ක් බැඳලා හිටියනම් කීයක්ද බැඳලා හිටියනම් 10000 දැන් ලංකාවේ නීතියක් තියෙනවා දෙන්නෙක් බඳින්න පුළුවන් කියලා එමෙයක් ආවද එමනම් 20000 10යි 15000යි තේරුණාද කියන එක ඊට පස්සේ 15000 ළමයෙක් හිටියනම් 20000යි මම අඩු ගානේ 15 අච්චර සෙනගක් දැන් ජේසු උගන්නගෙන යනවා කළුවර වැටිගෙන එනවා දැන් ඔන්න අවස් වේගෙන එනවා මේක පාළු තැනක් දැන් ඔන්න ඊට පස්සේ මේක දැන් ලොකු ප්‍රශ්නයක් වෙනවා කාටද ජුදාස්ට ඇයි දැන් කන්න දෙන්න වෙනවනේ කට්ටිය ඔන්න බලනවා ස්වාමිනී රෑබෝව ඉගෙන එන්නේ දැන් මේ කළුවර වැටිගෙන එන්නේ මේක පාළු තැනක් අපිට කන්න දෙන්න ගත්තොත් එහෙම නන්නත්තර වෙන්න යන්නේ කරුණා කරලා දැන් ඔබ වහන්සේ මේගොල්ලන් යවන්න දැන් යවන්න දැන් ඉගන්නු ඇති යවන්න මගේ ආදර ප්‍රේමන්තනේ අපි මේමනේ අපි ආදරය කරනවා හැබැයි ප්‍රශ්නයක් වෙනකන් විතරයි ඇදගෙන නාන්න වෙනවා වගේ දන්නවා නම් තේරුණාද කියන එක ෂේප් එකේ මාරු වෙනවා අපි කියනවා බෝලේ පාස් කරනවා තේරුණාද කියන එක ඒ කියන්නේ අම්මා තාත්තා හොඳට ඉන්නකම් මාත් එක්ක ඉන්නවා ඉඩකඩම් ටිකක් ලියා ගන්නවා බැරි වේගන ඉන්න ගමන් අක්කලාගේ ගෙදර යවනවා තේරුණාද කියන එක දැන් බැරි වේගන වගේ ඉන්න අක්කලා ගෙදර ගිහිල්ලා ඊට පස්සේ හැමදාම බිසි ඊට පස්සේ ආන්සර් කරන්නෙත් නැහැ ෆෝන් ආන්සර් කරන්නෙත් නැහැ එතන ඊට පස්සේ සල්ලි දෙන්නෙත් නැහැ බලා ගන්න මේවා කරන්නෙත් නැහැ එතනටම පංගරාත්තු කරලා අපි අත හොද ගන්නවා ඒ වගේ පිලාත්ලානේ අපි දැන් මොන රෑබෝවගෙන එන්නේ ස්වාමිනේ යවන්න අපි ජේසු මොකද කරන්නේ ජේසු මහ පුදුම දෙයක් කරනවා ජේසු කතා කරලා කියනවා බලන්න හතරවෙනි වගන්තිය උන්වහන්සේ ශ්‍රාවකයන්ට උත්තර දෙමින් මෙවැනි පාලු කරේක මොවුන්ට කොහෙන් කෑම සපයා දෙන්න දැයි උන්වහන්සේගෙන ඇසුවෝය සමාවෙන් වචනේ කතා කරලා කියනවා අද සුවිශේෂකයන් දෙවෙනි කොටසට දවස ගෙවි ඊළඟ වගන්තිය ගන්න එහෙත් උන්වහන්සේ උත්තර දෙමින් ඔබම ඔවුන්ට කෑමට යමක් දෙන්නයි වදාළසේක ජේසුස් කියනවා නෑ යවන්න එපා ඔයාලා කන්න දෙන්න ඔයාලා කන්න දෙන්න දැන් මාර කතන්දරයක් ජේසුස් කියන්නේ
ස්වාමීනි මගේ මම බෝට්ටුවක් තිබ්බන මම කන්න දෙන්න තිබ්බා. මම පේදුරුතුමා කියන හොඳ ඒරියල් එකේම හොඳ සල්ලි හම්බ කරපු කෙනෙක්. දැන් බෝට්ටුත් ඔක්කොම දාලා ඇවිල්ලා ඔබ වහන්සේත් එක්ක ඇන්ඩ්‍රු ජාකොබ් ජුවාම් ඔක්කොම බෝට්ටු දාලා ඇවිල්ලා දැන් ඔබ වහන්සේ කියන අපිට කන්න දෙන්න කියලා. මතේව කියනවා මම රේගු පොලේ හිටියා නම් කොහමද මට මේ කන්න දෙක නැතිනම් තේරෙනවා ඔබ වහන්සේ ඔක්කොම දාලා මට කන්න දෙන්න කියන්නේ. ජුදාස් කියන්නේ මේ පර්ස් එකේ උච්චර සල්ලි නෑ මට නම් දෙන්න කියන්න බෑ. ජේසු කියනවා ඔබම කන්න දෙන්න. අත්හරින්න බෑ. අරගලයේදී ප්‍රශ්නයේදී ජේසු ඔබට මට කියා දෙන්නේ ආදරය කරන විදිය අත්හරින්න බෑ. ජීවිතේ ආදරය කරද්දී ජීවිතේ ලැබෙද්දී ලස්සන්ට ඉද්දී සුන්දර වෙද්දී හොඳට පඩියක් ලැබෙද්දී දේවල් සාර්ථක වෙද්දී ආදරය කරන්නයි. ඊට පස්සේ කොණ්ඩේ හැලිලා දත් හැලිලා වැර හැලි වෙද්දී අහක් කරන්නයි. මගේ ප්‍රමාදේ පහුවට කොහු වෙද්දී විසි කරන ආදරයක් බෑ. අන්තිම මොහොත වෙනකම් ආදරය කරන්න ඕනේ. යන්න දෙන්න බෑ. ඔබ කන්න දෙන්න. යාදර මත මේක කරන්න මේ මිනිස්සුන්ට මේ ගෝලයන් අන්නත්තර වෙනවා. ස්වාමීනි කොහොමද කන්න දෙන්නේ? රිදිකාසි 200ක්වත් මදි. රිදිකාසි 200ක් කියන්නේ ලොකු ගාණක් මගේ ප්‍රමාණය. 5000ක් විතර එනවා මිනිස්සු. ගෝලය බලලා මොනවද කරන්නේ? මොනවා කරන්නද? කරගන්න දෙයක් නැහැ. මගේ ආදර ප්‍රමාණය සමහර වෙලාවට අපේ පෞල් ජීවිතත් එහෙමමයි. මට පෙරේදා අම්මා කෙනෙක් කියනවා ෆාදර් මට මැරෙන්න හිතනවා. මට මගේ ස්වාමිපුරුෂට ආදරය කරගන්න බෑ. ඒ රිද්දිල්ලට මට මැරෙන්න හිතනවා. සමහරවිට සත්තුන්ට වගේ සලකන්න. ජීවිතවල ගත්ත තීරණ පටලැවිලා. නන්නත්තරලා ආතක් පාතක් නැහැ. හවුහරණක් නැහැ. ආදරය කරගන්න බෑ. මගේ ආදර ප්‍රමාණය ඒ මොකද වෙන්නේ? ගෝලියෝ එයාලගේ අතේ තියෙන රුපියල් මුණ දෙන තියෙන ප්‍රශ්න දිහා බලනවා. ජේසුව පැත්තක තියලා. ජේසු හරි ලස්සනට කියනවා. ඔබ අතේ මොනවද තියෙන්නේ කියලා බලලා ඔබ අතේ තියෙන දේ මගේ අතට දෙන්න. මගේ ආදර ප්‍රමාණයනේ එක මොහොතකවත් අමතක කරන්න එපා. උන්වහන්සේ ඔබ ගාව ඉන්නවා. හරි ඔබට බැරි දේ කරන්න උන්වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. ඔබට අමාරු දේ කරන්න උන්වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. හැබැයි උන්වහන්සේ අහස පල්ලා මන්නා දෙනවා නෙමෙයි. ඔබ අත් දෙක බැඳගෙන ඉන්නේ නැද්දි උන්වහන්සේ ඔක්කොම කරනවා නෙමෙයි. ඔයාගේ අතේ තියෙන දේ ස්වාමීන් වහන්සේ ඔබගේ අතේ තියෙන දේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න නෙමෙයි. ඔබගේ ශක්තිය ඔබගේ හැකියාවෙන් දරන කරන්න නෙමෙයි. ඔබ අත තියෙන දේ ජේසුට දෙන්න. ඔබ අත ඇති දේ ජේසුට දෙන්න. චුටිපතේ ෆාදර් ගාටින්. හරි. ඔයත් දෙන්න. ළඟට ඔයා කියන්න නම මොකද්ද? ඉසුරු දැන් තත්සින්දුට කියන්න ගලාති පොත පෙරලලා දෙන්න කියලා. තත්සින්දු ගලාති පොත පෙරලන්න. පෙරලක් දෙන්න කොල්ල අම්මා. හරියටම අපි කරන දේමයි කරන්නේ. දැන් මෙතන කවුද ඉන්නේ? පුතේ? ඉතින් ඉසුරු ආට කියනවා ගලාති පොත පෙරලා දෙන්න කියලා. මම මෙතන ඉන්නවා මිනිහා පෙරලනවා. අපුරාණ කිසිම පෙරලන් ඉන්නේ. යසායා පෙරලන් ඉන්නේ. දැන් මොකද වා කරන්න පැටියෝ? ෆාදර් ඉන්නවනේ මෙතන. පුතේ ෆාදර් ඉන්නවනේ. මොකද කරන්න ඕන? ෆාදර් කියලා පෙරලා ගන්න. ෆාදර් දෙන්න පෙරලා දෙන්න. ගලාති පොත. මෙතන ගලාති පොත. තේරෙනවද කියන්නේ? එතකොට දැන් පුතා ඔයාට ඔයා මට පෙන්නන දේ ඔයාට පෙන්නන්න කියන දේ මට දුන්නා නම් හරිනේ. මෙතන ගලාති පොත. මගේ ආදර ප්‍රේමාන්තයනේ. thank you baby. thank you. මගේ ආදර ප්‍රේමාන්තයනේ. ඔබගේ අතේ තියෙන දේ ජේසුස්ගේ අතට දෙන්න. රොටි කරවෙච්ච මාළු පිළිගඳ ගහන කමක් නැහැ. 5000කට 5කින් මොනවා කරන්නද? මාළු දෙකකින් මොනවා කරන්නද? කමක් නැහැ ජේසුගේ අතට දෙන්න. ජේසුස් කියන ඔබ අත ඇති දේ මට දෙන්න. ජේසුගේ අතට දුන්නයින් පස්සේ ඔබගේ අතේ දේ ජේසුගේ අතට අවිල්ලා ජේසුගේ අතින් ගෝලයන්ට යනවා.
ජේසුගේ අතින් මොනවද කරන්නේ? ගෝලයන්ට ආයි දෙනවා. ගිහිලා දෙන්න ඕගොල්ලෝ. ජේසු නෙමෙයි දෙන්නේ. ජේසු ගෝලයන්ට දෙනවා ඔබ දෙන්න කියලා. මගේ ආදර ප්‍රේමාන්තනි මේ ගනුදෙනුව ඇතේ තියෙද්දි ඔබගේ දන්නෙත් නැහැ. එයාලා ගෝලියෝ දන්නේ නැහැ ජේසුගේ අතින් ආවද කියලා. ජේසුගේ අතට ඔබගේ අතේ දේ දුන්නාම ඒ ජේසුගේ අතෙන් උනාසේ මොනවද කරන්නේ? රොටි අත ගන්නවද? රොටි වලට ජෑම් ගන්නවද? මාමයික් ගන්නවද? නෑ. රොටි අරගෙන කඩනවා. කඩලා ආශිර්වාද කරනවා. ඒක අපි බයයි උනාසගේ අතට දෙන්න කැඩුවොත් එම විනාශයි. නෑ උනාසගේ අතේ කැඩුනාම තමයි ඔබම ආශිර්වාදයක් වෙන්නේ. උනාසගේ අතින් අපි ජේසුගේ අතට දීලා ජේසු ඒක කඩලා බ්ලෙස් කරලා අපේ අතට දෙනවා. අපේ අතට දෙනවා දුන්නයින් පස්සේ අපි ඒගොල්ලෝ ගිහිලා මිනිස්සුන්ට දෙනවා. වචනයක් කියනවා. ඒ වචනේ ගන්න පොතේ ඔවුන් කා තෘප්තියට හැම දෙනම කා කියන්න හැම දෙනම කා තෘප්තියට පැමිණියහ. තෘප්තියට පැමිණියහ. සැටිස්ෆැක්ෂන් තෘප්තිය තියෙන්නේ උන්වහන්සේගේ අතින් ඔබ දුන්නොත් විතරයි. ඔබගේ ජීවිතය ජේසුගේ අතට දීලා ජේසුගේ අතින් ඔබ ආදරය කරනගේ කෙනාගේ අතට යද්දි තමයි තෘප්තිය. පෞල් ජීවිතවල ලිංගික ජීවිතවල පෞල් ජීවිතයේ ලිංගිකත්වය තුළ ජීවිතයේ හැම දෙයකදීම පුංචි කරන හැම දෙයකදීම තෘප්තිය කාටවත් දෙන්න බෑ. යෙසායා අපි අවසන් කරමු. යෙසායා 55 පළවෙනි වගන්තිය උන්වහන්සේ කියනවා හොඳට අහගන්න. යෙසායා 55 එකේ උන්වහන්සේ කතා කරලා කියනවා පිපාස ඇති සියල්ලෙනි ඇලදොල වෙත පැමිණෙන්න මුදල් නැති තැනැත්තෙනි එන්න අරගන්න වළඳන්න එන්න මිදිඋෂා කිරිගන්න නොමිලේම ලබා ගන්න. කෑමක් නොවන දෙයට අපි හැමෝම කියමු. මුදල් ගෙවන්නේ කුමකටද? මුදල් ගෙවන්නේ කුමකටද? තෘප්තිය නොදෙන දෙයට. තෘප්තිය නොදෙන දෙයට. වෙහෙස වන්නේ මන්ද? වෙහෙස වන්නේ මන්ද? මාහට සවන් දී. මාහට සවන් දී. මා කී දේ කර. මා කී දේ කර. හොඳම ආහාරය වළඳා. හොඳම ආහාර වළඳා. පෝෂණය වී ප්‍රීතිවන්න. මගේ ප්‍රේමාන්තනය නිසා අපි අනාගත්ත චොර කරගත්ත නන්නත්තාර කරගත්ත පෞල් ජීවිත අපේ පෞද්ගලික ජීවිත අද අපි ජේසු ගාවට දෙමු. ජේසුගේ අතින් නැවත ලබා ගමු. ජේසුට කඩන්න කියමු. වෙනස් කරන්න කියලා ඒ ආශිර්වාදයෙන් ආශිර්වාද ලැබලා ආදරය කරන විදිය හරියට ඉගෙනගෙන ස්වාමින් වහන්සේගේ පාමුල අපි ජීවිතය උන්වහන්සේට බාර කරලා අද යාගය තුල අපි යාඥා කරමු. ආමෙන්.